සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර මස අව ජලවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ සැප්තැම්බර් මාස 5 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 17 වැනි පාඩම සමගයි. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 17 වන අභිධර්ම හා පාලි භාෂා පුහුණුවට සම්බන්ධ වන සත්පුරුෂ හිතවතුනි. පසුගිය අභිධර්ම පාඩම් 16 පුරාවට අපි කාමාවචර සිත් සිව්පනස ගැන සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි රූපාවචර කුසල් සිත් යටතේ රූපාවචර ප්‍රථම ධානයේ ඉඳන් රූපාවචර පංචම ධානයේ දක්වාම උපදවා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව පැහැදිලි කර ගන්නට යෙදුණා. ඒ වගේම ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවාද කියන කාරණා ඊටාම මැනවින් නිරවුල්ව ඉගෙන කියා ගන්නට යෙදුණා. අද දවසේ අභිධර්ම පාඩම තුලින් අපිට ඉගෙන ගන්නට තිබෙන්නේ රූපාවචර විපාක සිත් පිළිබඳවත් ඒ වගේම රහතන් වහන්සේලාත් මේ රූපාවචර ධ්‍යාන ඉපදවීම සිද්ධ කරනවා. මේ රහතන් වහන්සේලා රූපාවචර ධ්‍යාන ඉපදවීමේදී රහතන් වහන්සේලාට පහළවන ක්‍රියාසිට පිළිබඳවත් ඉගෙන ගන්නටයි තිබෙන්නේ. ඒ නිසාවෙන් රූපාවචර විපාක සිත් සහ රූපාවචර ක්‍රියාසිට පිළිබඳව 17 වෙනි අභිධර්ම හා පාලි භාෂා පුහුණු පාඨමාලාවෙන් ඉගෙන ගන්නට යෙදෙමු. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන ගම්බීර වූ අභිධර්මාර්ථය අපට වටහා ගත හැකි අයුරින් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමෙහිලා කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමින් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සුපත් වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ 17 වෙනි අභිධර්ම හා පහළි භාෂා පුහුණුවට සම්බන්ධ වෙන්න බොහෝමත් පිරිසක් ලෝකේ රටවල් ගණනාවක ඉඳන් අදත් අපි සමග සහසම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මේ මීළඟ 17 වෙනි අභිධර්ම පාඩම ආරම්භ කරන මෙන්න ඔබ වහන්සේට පාදාභිවන්දනීයව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි. හොඳයි අපි කවුරුත් নমස්කාර පාඨය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි අද 17 වෙනි අභිධර්ම පාඩම අභිධර්ම වැඩසටහන ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ගිය වාරයේදී අපි රූපාවචර කුසල් සිත් සම්බන්ධයෙන් පැහැදිලි කරලා දුන්නා. ඒ රූපාවචර කුසල් සිත් උපදවන්නේ කොහොමද? ඒ අනුපිළිවෙලින්ම අපි පැහැදිලි කරලා දුන්නා.
ඉතින් අද අපිට තියෙන්නේ රූපාවචර විපාක සිත් සහ ක්‍රියා සිත් සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ඉතින් ඊට කලින් රූපාවචර කුසල් සිත් පාඩම් කරලා තියෙන කෙනෙකුට මේ වෙලාවේදී පාඩම් දෙන්න අවස්ථාව තියෙනවා. එක්කෙනෙක් හොඳයි. ශාමාරම්භ පොළ මහත්මිය ඔබතුමීට අවස්ථාව තිබෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත දෙවන ධානය, සිත ළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතිය ධාන සිත, සුඛ ඒකාග්‍රතා සහිත හතරවෙනි ධාන සිත, උපේක්ෂ ඒකාග්‍රතා සහිත පස්වෙනි ධාන සිත. මීළඟට නියන්තා ලහකෝන් මහත්මිය ඔබතුමීට අවස්ථාව තිබෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන සිත, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන සිත, ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධාන කුසල සිත, සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධාන කුසල සිත, උපේක්ෂා ඒකාග්‍රතා සහිත පංචම ධාන කුසල සිත. හොඳයි. එතකොට අපි සාමාන්‍යයෙන් මේ රූපාවචර කුසල් සිත් පහ කියනකොට මේ අපි කුසල් කියන වචනේ යොදාගෙන කියනවා නම් වඩාත් හොඳයි. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන කුසල් සිත, විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන කුසල් සිත, පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධාන කුසල් සිත, සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධාන කුසල් සිත, උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධාන කුසල් සිත. ඒ විදිහටම මතක තියාගන්න. එතකොට ඒක බොහොම පැහැදිලි ඒ විදිහට මතක තියාගන්නකොට. හොඳයි, අපි බලමු එහෙමනම් අද අපි දැන් මේ ඉගෙන ගන්න සිත්වල අපි කොයි තැනද දැන් මේ සිත් ඉගෙන ගන්න කියන එක අපි රූප සටහනකට අනුව බලමු. හොඳයි. පරමාර්ථ ධර්මවල චිත්ත චෛසික රූප නිර්වාණ කියලා මූලික වශයෙන් 4යි. ඒකේ පළවෙනි එක තමයි සිත. දැන් චිත්තේ. ඒක මූලික වශයෙන් කොටස් 4කට බෙදෙනවා. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. ඊට පස්සේ අපි කාමාවචර සිත් ඉගෙන ගත්තා මේ වෙනකොට 54ම. ඊළඟට තියෙන්නේ රූපාවචර සිත්. රූපාවචර සිත් කොටස් 3කට බෙදෙනවා. රූපාවචර කුසල් සිත්, රූපාවචර විපාක සිත්, ඒ වගේම රූපාවචර ක්‍රියා සිත් කියලා. මේ වෙනකොට අපි රූපාවචර කුසල් සිත් 5 ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ රූපාවචර විපාක සිත් 5. හොඳයි. රූපාවචර විපාක සිත් 5 මොනවද කියලා අපි බලමු. පළවෙනි එක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන විපාක සිත. 2 විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන විපාක සිත. 3 පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධාන විපාක සිත. 4 සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධාන විපාක සිත. 5 උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධාන විපාක සිත. ඔය විදිහට තමයි රූපාවචර විපාක සිත් 5 යෙදෙන්නේ. ඊළඟට රූපාවචර ක්‍රියා සිත් බලමු. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන ක්‍රියා සිත. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධාන ක්‍රියා සිත. පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධාන ක්‍රියා සිත තුන්වෙනි එක. 4 සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධාන ක්‍රියා සිත.
ඊළඟට 5 උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංච මධ්‍යහාන ක්‍රියා සිත. එතකොට බලන්න මේ සිත් අපි කුසල් විපාක ක්‍රියා සිත් කියන තුන ගත්තොත් අංග වශයෙන් වෙනසක් නැහැ. එතකොට කුසල් සිත ඊළඟට විපාක සිත ඊළඟට ක්‍රියා සිත අන්න ඒ විදිහට තමයි මේක වෙනස් වෙන්නේ. නමුත් ඒ සිත්වල යෙදෙන අංග නැත්නම් අපි ධාන අංගවල වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න පහසුයි. කුසල් සිත් 5 මතක තියාගත්තා නම් විපාක සහ ක්‍රියා සිත් ඉබේම මතකයේ හිටිනවා. හොඳයි. අපිට එහෙමනම් ඊළඟට තියෙන්නේ රූපාවචර විපාක සිත් සම්බන්ධයෙන් තියෙන පාඩම ඉගෙන ගන්න. හොඳයි කියන්නකෝ පාඩම. අවසරයි ස්වාමී. රූපාවචර විපාක සිත්. රූපාවචර ධ්‍යාන උපදවාගත් තැනැත්තා ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කළහොත් වැරදීමක් නැතිව බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේය. මරණයට අනතුරුවම ඔහුට ඔහුගේ රූපාවචර කුසලයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයෙහි රූපාවචර ධ්‍යාන චිත්තය පහළ වේ. ඒ සිත එහි පහළවීම බ්‍රහ්ම ලෝකයේ ඉපදීමය. රූපාවචර කුසල ධ්‍යානයෙන් උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධ්‍යාන චිත්තයන්ගේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධ්‍යාන සිත් රූපාවචර විපාක සිත්ය. එක් කුසල ධ්‍යාන සිතකට විපාක සිද්ද එක බැගින් ඇති බැවින් විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන චිත්තය යනාදී වශයෙන් රූපාවචර විපාක සිද්ද පසක් ඇත්තේය. හොඳයි. රූපාවචර විපාක සිත් පැහැදිලි කරනවා රූපාවචර ධ්‍යාන උපදවාගත් තැනැත්තා ධ්‍යානෙන් නොපිරිහි කලුරිය කරොත් වැරදීමක් නැතිව බ්‍රහ්ම ලෝකයේ උපදිනවා කියලා. රූපාවචර කුසල් සිත් නැත්නම් රූපාවචර ධ්‍යාන උපදවාගත්තු කෙනා ඒ ධ්‍යානයෙන් නොපිරිහි හිටියොත් අවසාන කාලයේ දක්වාම මරණයෙන් මත්තේ අනිවාර්යෙන් ඒ තැනැත්තා බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එතකොට ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කරනවා කියන මේ කාරණාව සාමාන්‍යයෙන් ඒ අවසාන කාලයේදී ඒ ධ්‍යානයට සංවදින්න පුළුවන්කම තියෙනවා. අවසාන කාලයේදී ඒ ධ්‍යානයට සංවදින්න පුළුවන්කම යාට තියෙනවා. නැත්තම් සමහරෙකුට තියෙනවා මිය යන්න අවුරුද්දක් විතර තියද්දී ධ්‍යානයට සංවදින්න බෑ. එතකොට අපි කියන්නේ යාගේ ධ්‍යානෙ පිරිහිලා කියලා. ධ්‍යානෙ පිරිහිලා. නමුත් බ්‍රහ්ම ලෝකේ උපදින්නට නම් ධ්‍යානෙ ආනුභාවයෙන් ඒ අවසන් කාලෙ වෙනකන් ඒ ධ්‍යානයට සංවැදීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ගුරුවරු පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් අවසාන කාලයේ මොකක් හරි තදබල අසනීපයක් හැදිලා ඒ අසනීපය නිසා සමහරලාවට සිහිය පිහිටුවා ගන්න නොහැකිකම නිසා ධානයට සංවදින්න බැරි වුණත් ඒක තරම් හේතුවක් වෙන්නේ නැහැ කියලා. ඒක තරම් හේතුවක් වෙන්නේ නැහැ. ඒ කෙනාට බ්‍රහ්ම ලෝකයේ උපදින්න ඒ ධානයේ හේතු වෙනවා කියන එක තමයි පැහැදිලි කරන්නේ. කෙසේ හෝ අවසාන කාලයේදී ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කරොත් මිය ගියොත් තමයි බ්‍රහ්ම ලෝකයේ උපදින්නට ලැබෙන්නේ. එතකොට මරණයට අනතුරුවම ඔහුට ඔහුගේ රූපාවචර කුසලයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේ රූපාවචර ධ්‍යාන චිත්තයක් පහළ වේ. එතකොට මරණයට අනතුරුවම අපි සාමාන්‍ය මේ ජීවිතයේ අවසාන සිත හැටියට කියන්නේ චුතිසිත කියන එක. භවයක අවසාන සිත චුතිසිත. ඒ චුතිසිතට අනතුරුවම
ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ඒ කියන්නේ ඊළඟ භවයේ මුල් සිත. එතකොට රූපාවචර කුසලයක් සිද්ධ කරලා තියෙන කෙනාට මරණයට අනතුරුවම බ්‍රහ්ම ලෝකේ එහි විපාක සිත පහළ වෙනවා. රූපාවචර කුසලයේ අනුභවයෙන් රූපාවචර ධාන චිත්තයක් පහළ වේ කියලා කියනවා. එතකොට ඒ සිත එහි පහළවීම බ්‍රහ්ම ලෝකේ ඉපදීමේ. අන්න එතකොට සිත පහළවීම මුල්ම සිත පහළවීම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදීම. බ්‍රහ්ම ලෝකෙ මුල්ම මේ ලෝකයෙන් චුත වෙනකොටම බ්‍රහ්ම ලෝකෙ මුල්ම සිතක් පහළ වෙනවා. ඒ සිත පහළවීම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදීම කියන එක. රූපාවචර කුසල ධානයේ උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධාන චිත්තයන්ගේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධාන සිත් රූපාවචර විපාක සිත්ය. අන්න රූපාවචර කුසල ධානයන් උපදවගත් අයට ධානයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී පහළ වෙන රූපාවචර සිත් වලට කියනවා රූපාවචර විපාක සිත් කියලා. රූපාවචර විපාක සිත්. එතකොට එක් කුසල් ධාන සිතකට විපාක සිතුත් එක බැගින් තියෙනවා. එක බැගින් තියෙනවා. අපි අර මුලින් පැහැදිලි කරපු විදිහටම විපාක සිත් ඒ ධානයේට සම වූම විපාක සිතක් තියෙනවා. එතකොට කුසල් සිත් 5යි විපාක සිත් 5යි. ඒ ක්‍රමයෙන්ම විපාක සිත් වල නමුත් යෙදিলা තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ධාන උපදවගත්තු පිරිස මරණින් මත්තේ උපදින්නේ බ්‍රහ්ම ලෝකයේ කියන එක අපි කවුරුත් දන්නවා. බ්‍රහ්ම ලෝකයේ කියන එක දන්නවා. එතකොට මේ බ්‍රහ්ම ලෝක අතර තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා දෙවර්ගයක්. රූපාවචර බ්‍රහ්ම ලෝක කියනකොට මේ රූපයක් තියෙන බ්‍රහ්ම ලෝක. කියන්නේ බ්‍රහ්මයේ ඉන්නවා. ඒ බ්‍රහ්මයන්ට රූප කයකුත් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ රූපයක් නැති. රූපයක් නොමැති මේ බ්‍රහ්ම ලෝක. එතකොට ඒ බ්‍රහ්ම ලෝකවල රූපයක් මේ රූප කයක් නැහැ. රූප කයක් නැහැ. අපි කෙටියෙන් කියන්නේ නාමස්කන්ධේ විතරයි එහි පවතින්නේ කියලා. නාමස්කන්ධේ විතරයි පවතින්නේ. නාමස්කන්ධය කියලා අදහස් කරන්නේ ඔය වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන හතර. ඒවා අපි ඉදිරියේදී පැහැදිලි කරලා දෙනවා. දැනට මේ කෙටි ක්‍රමයෙන් ওই විදිහට මතක තියාගත්තාම ඇති. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක අතරේදී අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. අපි මුලින්මත් පැහැදිලි කරා ආකාසානං ඡායතනේ, ඊට පස්සේ විඥානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා, නා සංඥායතනේ කියලා. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක එතනදි තියෙනවා 16ක්. එතකොට බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මේ, ඊළඟට පරිත්තාබ, අප්පමානාබ, ආබස්සර, පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කින්හක, වේහප්පල, අසඤ්ඤ සත්ත්වේ, ඊළඟට අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිටා. ඔය විදිහට 16ක් එනවා. 16යි අතන 4ක් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. එතකොට ඔක්කොම 20යි. එතකොට දැන් මේ රූපාවචර ධාන උපදවාගත්තු කෙනා මරණින් මත්තේ උපදින්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවලයි. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකවලයි උපදින්නේ. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් උපදින්නේ තමන් ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකත් බෙදිලා තියෙනවා. ભેදයට පැමිණෙනවා ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක, නැත්නම් ප්‍රථම ධ්‍යාන තල, ဒုတိ ධ්‍යාන තල, තෘතිය ධ්‍යාන තල, චතුර්ථ ධ්‍යාන තල කියලා. මේ විදිහට මේ බ්‍රහ්ම ලෝකත් වෙන් වෙලා තියෙනවා ධ්‍යාන අනුව. නැත්නම් ප්‍රථම ධ්‍යාන භූමිය කියලා කියනවා.
ඊළඟට ဒုတိ අධ්‍යාන භූමිය, තති අධ්‍යාන භූමිය, චතුර්ථ අධ්‍යාන භූමිය කියලා. මේ විදිහට තමයි ඔය රූපාවචර බ්‍රහ්ම ලෝක බෙදෙන්නේ. කොටස් වශයෙන් දක්වන්නේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් නැගෙනවා. දැන් අපි පංචම ධානය ගැනත් කතා කරා. ධාන පහක් ගැන. නමුත් පංචම ධාන භූමිය කියලා කියවුන්නේ නැහැ. මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල බෙදීමට අනුව පංචම ධාන භූමිය කියලා කියවුනේ නැහැ. මේකට මොකක්ද හේතුව කියලා සමහරෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මම ඒකට හේතුව පැහැදිලි කරන්නම්. දැන් ගොඩාක් දෙනෙක් අහලා තියෙන්නේ මේ ධ්‍යාන හතරක් කියන කාරණාව. සූත්‍ර කියවනකොට අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ අසවල් තැනැත්තා භාවනා කළ ප්‍රථම ධ්‍යාන ඉපදෙව්වා. ඊළඟට ဒုတိ ධ්‍යාන ඉපදෙව්වා. ඊළඟට තෘතීය ධ්‍යාන ඉපදෙව්වා. චතුර්ථ ධ්‍යාන ඉපදෙව්වා. දැන් මේ ක්‍රමයට තමයි අපිට සූත්‍ර පිටකයේ දකින්න ලැබෙන්නේ. ධ්‍යාන හතරක් ගැන. රූපාවචර ධ්‍යාන හතරක් ගැනයි පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් අපිට මේ අභිධර්මී ගැන ගන්නකොට රූපාවචර ධ්‍යාන හතරක් ගැනත් පැහැදිලි කරනවා, පහක් ගැනත් පැහැදිලි කරනවා. එතකොට මේ රූපාවචර ධ්‍යාන හතරක් ගැන පැහැදිලි කරන්නේ කොයි ක්‍රමයෙන්ද? මොන පදනමක් යටතේද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඒකෙදි පැහැදිලි කරන්නේ දැන් ප්‍රථම ධානය කියනකොට ඔය නීවරණ ධර්ම යටපත් කරලා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ ඇතුව පහළ වෙන ධානයට තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. එතකොට දැන් මේ ප්‍රථම ධානය උපදවාගත්තු කෙනෙක් අර විදියට වශී කරලා ඊළඟට ඒ තැනැත්තා මේ ධාන අංග ආවර්ජනය කරනකොට තම් ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ තැනැත්තට අර විතක්ක විචාර කියන දෙකම ඕලාරික විදියට වැටහෙනවා. දැන් අපි මුලින් කතා කරනකොට ධ්‍යාන පහේ ක්‍රමයේදී අපි කිය විතක්කේ තමයි යාට ඕලාරික විදියට නැත්නම් දුර්වල අංගයක් විදියට, රළු අංගයක් විදියට වැටහෙන්නේ. හැබැයි සමහරෙක් ඉන්නවා මේ ධ්‍යාන වඩන ඒ අයට විතක්ක විචාර කියන දෙකම එකවර ඕලාරික විදියට නැත්නම් දුර්වල අංග විදියට, රළු අංග විදියට වැටහෙනවා. ඒකට මේ විදියට වැටහෙන්නේ විශේෂයෙන්ම මේ තීක්ෂණ ප්‍රඥාවක් තියෙන අයට. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන අයට. එතකොට මේ පිරිසට මේ විදියට මේ අංග දෙකම එකවර ඕලාරික විදියට වැටහුණාට පස්සේ ඒ අංග දෙක නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත ඊළඟ ධානය ගැන තමයි අපේක්ෂාව ඇති වෙන්නේ. විතක්ක විචාර දෙකම නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත ඊළඟ ධානය සම්බන්ධයෙන් අදහස ඇති වෙනවා. එතකොට මේ තැනැත්තා මේ අංග දෙකේ තියෙන ඕලාරික බව නැත්නම් දුර්වල බව වටහාගෙන ඊළඟට අර අපි පඨවි කසිනේ නම් පඨවි කසිනේ ප්‍රතිභාග නිමිත්ත දිහා බලාගෙන හිටින් පඨවි කියලා මෙනෙහි කරනකොට අන්න ඊළඟට දෙවෙනි ධානයේ හැටියට පහළ වෙන්නේ විතක්ක විචාර කියන දෙකම නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ධාන සිත. එතකොට මේ තනත්තට දෙවෙනි ධානයේ හැටියට පහළ වෙන්නේ අංග දෙකක් ප්‍රහීණය වුණු අංග තුනක් ඇති. නැත්නම් විතක්ක විචාර දෙක නැති පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන ඇති දෙවෙනි ධානය තමයි පහළ වෙන්නේ. ඊළඟට දෙවෙනි ධානය ඉපදව ගත්තට පස්සේ මේක වශී කරලා ඊළඟට අංග මෙනෙහි කරනකොට ප්‍රීතිය ඕලාරික විදිහට වැටහෙනවා. ප්‍රීතිය විතක්ක විචාර දෙකම නැහැ. එතකොට ဒုတိ ධානයේ ඊට පස්සේ ප්‍රීතිය ඕලාරික විදියට වැටහෙනවා. ප්‍රීතිය. ඉතින් මෙන්න මේ ප්‍රීතිය ඊට පස්සේ සංසිඳවාගෙන ඊළඟ ධානයට යනවා.
ප්‍රීතිය සංසිඳවගෙන ඊළඟ ධ්‍යානයට යනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි මේ තැනැත්තන් මේ ධ්‍යාන උපදවන්නේ. එතකොට බලන්න සුඛ ඒකාග්‍රතාව දැන් තුන්වෙනි ධ්‍යානය ගත්තාම සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. ඊළඟට හතරවෙනි ධ්‍යානයට යනකොට උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. එතකොට ප්‍රථම ධ්‍යානය ගත්තාම විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහම තිබුණා. ඊළඟට විතක්ක විචාර දෙකම සංසිඳවනකොට දෙවෙනි ධ්‍යානෙ සංසිඳවලා දෙවෙනි ධ්‍යානෙ ලබන. එතකොට දෙවෙනි ධ්‍යානෙ තියෙන්නේ පීති සුඛ ඒකාග්‍රතාව. ඊළඟට ප්‍රීතිය කියන අංගේ ඕලාරික විදිහට වැටහෙනවා. ඒ සංසිඳවාගෙන ඊළඟ ධ්‍යානයට යනවා. එතකොට සුඛ ඒකාග්‍රතාව සහිත මේ තුන්වෙනි ධ්‍යානෙ තමයි ලැබෙන්නේ. ඊළඟට තුන්වෙනි ධ්‍යානෙ ඉන්න කෙනාට තේරෙනවා අංග සම්මර්ෂණය කරනකොට මේ සුඛයත් ඕලාරිකයි කියලා. ඊට පස්සේ සුඛේ නැති උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ධ්‍යානයක් ගැන අපේක්ෂාව ඇති කරගෙන අන්න පටිභාග නිමිත්ත දිහා බලාගෙන පටවි කියලා මෙනෙහි කරනකොට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානෙ පහළ වෙනවා. එතකොට දැන් පැහැදිලිනේ මෙතනදී දැන් අපි මුලින් කතා කරපු ඔය පහේ ක්‍රමේදී එක එක අංගයක් තමයි ප්‍රහීණය වෙගෙන යන්නේ. හැබැයි මෙතනදී ප්‍රථම ධ්‍යානෙන් පසුව ဒုတိ ය ධ්‍යානයට යනකොට අංග දෙකක් ප්‍රහීණය වෙනවා. විතක්ක විචාර කියන දෙකම ප්‍රහීණය වෙනවා. ඊළඟට ඊළඟ ධ්‍යානයට යනකොට ප්‍රීතියත් ප්‍රහීණය වෙනවා. ඊළඟට සුඛය ප්‍රහීණය වෙනවා. අවසානයේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානෙ හැටියටයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ කෙටි ක්‍රමයේදී දෙවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ දීර්ඝ ක්‍රමයේදී නම් තුන්වෙනි ධ්‍යානෙ. කෙටි ක්‍රමයේදී දෙවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ දීර්ඝ ක්‍රමයේදී තුන්වෙනි ධ්‍යානෙ. ඒ කියන්නේ දැන් කෙටි ක්‍රමයේ දෙවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානෙ. එතකොට දීර්ඝ ක්‍රමයේදී ඒක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානෙ. නේ තෘතිය ධ්‍යානෙ. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත මෙතනදී දැන් අපි ගන්නවා කෙටි ක්‍රමයේදී නම් සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානෙ කියලා. එතකොට දීර්ඝ ක්‍රමයේදී ඒක හතරවෙනි ධ්‍යානෙ බවටයි පත් වෙන්නේ. සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ. ඊළඟට කෙටි ක්‍රමයේදී උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ කියනවා. දීර්ඝ ක්‍රමයේදී නම් උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යානෙ. මෙන්න මේ ක්‍රමයට තමයි මේ ධ්‍යාන හතරේ ක්‍රමය සහ පහේ ක්‍රමය අපි පැහැදිලි කරගන්නේ. දැන් මේ විදිහට වෙනස් වෙන්න හේතුව මොකක්ද? තීක්ෂණ ප්‍රඥා සහ මන්ද ප්‍රඥාට අනුව කියලා පැහැදිලි කරනවා. කියන්නේ තියුණු නුවණක් තියෙන කෙනාට විතක්ක ਵਿਚාර කියන අංග දෙකම ඕලාරික විදිහට මුලින් වැටහෙනවා. එතකොට මන්ද ප්‍රඥ කෙනාට තරම් තියුණු නුවණක් නැති කෙනාට විතක්කේ පමණයි ඕලාරික අංගයක් විදිහට ඔය ප්‍රථම ධ්‍යානෙන් පසු තේරෙන්නේ. කොට එයා එක එක අංගයක් ප්‍රහීණය කරගෙන ඉදිරියට යන්නේ. හැබැයි තීක්ෂණ ප්‍රඥා අංග දෙකක් එකවර ප්‍රහීණය කරගෙන ဒုတိ ය ධ්‍යානෙට යනවා. එතකොට දැන් අපිට පැහැදිලි ඔය කෙටි ක්‍රමයේදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යානෙ ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානෙ ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානෙ ඊළඟට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ. ওই ක්‍රමයටයි ධ්‍යාන හතර පිළිවෙලින් හඳුන්වලා තියෙන්නේ. කොට පංචක ක්‍රමයේදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යානෙ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානෙ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානෙ ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යානෙ.
දැන් එතකොට මේ බ්‍රහ්ම තල මේ ධානවලට අනුරූපීව ගිහිල්ලා උපදින බ්‍රහ්ම තල බෙදිලා තියෙන්නේ ඔන්න ඔය කෙටි ක්‍රමයේ අනුව. ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥා ධාන උපදවන ක්‍රමයේ අනුව තමයි බ්‍රහ්ම තල බෙදිලා තියෙන්නේ. ඒකයි අපි පැහැදිලි කරේ මේ ප්‍රථම ධාන භූමිය, ဒုတိ ධාන භූමිය, තෘතිය ධාන භූමිය, චතුර්ථ ධාන භූමිය කියලා මේ රූපාවචර බ්‍රහ්ම ලෝක කොටස් 4කට බෙදෙනවා. එතනදී ප්‍රථම ධාන භූමිය හැටියට දක්වන්නේ පහළම තියෙන බ්‍රහ්ම ලෝක 3. මොනවද? බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මිය. ඊළඟට ဒုတိ ධාන භූමිය නැත්තම් අපි දැන් ඔය කෙටි ක්‍රමයට තීක්ෂණ ප්‍රඥාගේ ක්‍රමයට තමයි මේක හඳුන්වන්නේ. එතකොට ඒ තීක්ෂණ ප්‍රඥාගේ ක්‍රමයෙන් සඳහන් කරනකොට ဒုတိ ධාන භූමිය හැටියට දක්වනවා පරිත්තාබ, අප්පමානාබ, ආබස්සර කියන බ්‍රහ්ම ලෝක 3. ဒုတိ ධාන භූමිය පරිත්තාබ, අප්පමානබ, ආබස්සර කියන බ්‍රහ්ම ලෝක 3. ඊළඟට තෘතිය ධාන භූමිය හැටියට දක්වන්නේ පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කින්හක කියන මේ බ්‍රහ්ම ලෝක 3. ඊළඟට චතුර්ථ ධාන භූමිය හැටියට දක්වනවා වේහප්පල, අසඤ්ඤ සත්‍යය, ඊළඟට පංච සුද්ධා වාස. පංච සුද්ධා වාස. පංච සුද්ධා වාස කියනකොට කවුරුත් දන්නවා අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිටා කියලා බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. එතකොට මෙන්න මේ පහත් වේහප්පල, අසඤ්ඤ සත්‍යය කියන මේ 7 තමයි චතුර්ථ ධාන භූමිය හැටියට දක්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර කෙටි ක්‍රමයෙන් අපි ධාන 4 ක්‍රමයේදී ප්‍රථම ධානය උපදවාගත්තු කෙනා ප්‍රථම ධාන භූමි 3න් තැනක උපදිනවා. ဒုတိ ධානය උපදවාගත්තු කෙනා ဒုတိ ධාන භූමි 3න් තැනක උපදිනවා. තෘතිය ධානය උපදවාගත්තු කෙනා තෘතිය ධාන භූමි 3න් තැනක උපදිනවා. චතුර්ථ ධානය උපදවාගත්තු කෙනා චතුර්ථ ධාන භූමි වලින් තැනක උපදිනවා. එතන දැන් අපි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් චතුර්ථ ධාන භූමි කියලා පැහැදිලි කරා. නමුත් ඒ භූමි පහේ මේ චතුර්ථ ධානයේ පමණක් තිබීමෙන් ප්‍රමාණවත් නැහැ උපදින්න. අනාගාමී වෙලා ඉන්නත් ඕනි. එතකොට අපි ඒ පහ සම්බන්ධයෙන් දැන් වැඩි වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. වේහප්පල, අසඤ්ඤ සත්ත්ව කියන මේ බ්‍රහ්ම ලෝක දෙකේ අන්න චතුර්ථ ධානය උපදවාගත්තු පිරිස උපදිනවා. එතකොට දැන් අපි පංචක ධාන ක්‍රමයේදී බලමු මේ භූමි ඒවල උපදින්නේ කොයි ධාන උපදවාගත්තු පිරිසද කියලා. එතකොට පංචක ධාන ක්‍රමයේදී දැන් ප්‍රථම ධානයේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ පළවෙනි ධානය උපදවාගත්තු පිරිස ඔය ප්‍රථම ධාන භූමි 3න් තැනක උපදිනවා. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝක 3න් තැනක උපදිනවා. මේ 3න් එකක උපදිනවා. ඊළඟට ඔය පංචක ක්‍රමයේදී දෙවෙනි ධානයේ සහ තුන්වෙනි ධානයේ දෙකම ලැබපු පිරිස උපදින්නේ අන්නර ဒုတိ ධාන භූමියේ. එහෙම නැත්නම් අපි කියනවා ဒုတိ ධානයේ සහ තෘතිය ධානයේ දෙකම උපදවපු පිරිස ගිහිල්ලා එක්ක පරිත්තාවේ උපදිනවා නැත්නම් ආබස්සරේ උපදිනවා. මේ පරිත්තාවේ උපදිනවා නැත්නම් අප්පමානාවේ උපදිනවා. එහෙම නැත්නම් ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එතකොට මතක තියාගන්න පංචක ක්‍රමයේදී ဒုတိ ධානයේ සහ තෘතිය ධානයේ දෙකම උපදවගත්තු අය ඉපදෙන්නේ ගිහිල්ලා ဒုတိ ධාන භූමියේ. ඊළඟට පංචක ක්‍රමයේදී චතුර්ථ ධානය උපදවගත්තු පිරිස ගිහිල්ලා උපදින්නේ තෘතිය ධාන භූමියේ. එතකොට පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කින්හක
පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්නක කියලා බ්‍රහ්ම ලෝක තුනක් අපි කිව්වා තෘතිය ධ්‍යාන භූමි කියලා. මෙන්න මේ කියන තෘතිය ධ්‍යාන භූමි තුනෙන් තැනක තමයි පංචක ක්‍රමේදී හතරවෙනි ධ්‍යාන උපදවපු පිරිස උපදින්නේ ගිහිල්ලා. ඊළඟට පංචක ක්‍රමේදී පස්වෙනි ධ්‍යාන උපදවපු පිරිස ගිහිල්ලා උපදිනවා එක්ක වේහප්පල බ්‍රහ්ම ලෝකේ, එහෙම නැත්නම් අසඤ්ඤ සත්ත්වේ. අසඤ්ඤ සත්ත්වේ. එතකොට පංචම ධ්‍යාන උපදවාගත්තු පිරිස ගිහිල්ලා උපදින්නේ චතුර්ථ ධ්‍යාන භූමියේ. චතුර්ථ ධ්‍යාන භූමියේ උපදින්නේ. එතනදී සාමාන්‍ය අපි ඔය පඨවි කසිනේ කියපු ක්‍රමයට ධ්‍යාන දැන් පංචම ධ්‍යාන ඉපදෙවුවා නම් ඒ කෙනා ගිහිල්ලා වේහප්පලේ ඉපදින්නේ. නමුත් ඔය අසඤ්ඤ සත්ත්වයේ ඉපදීම සඳහා කල යුතු වෙනම සුළු වැඩ කොටසක් නැත්නම් ඒ ධ්‍යානෙ වඩන වෙනස් ක්‍රමයක් තියෙනවා. වෙනස් ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ අසඤ්ඤ සත්ත්ව ඉපදීම සඳහා ධ්‍යාන වඩනකොට විශේෂයෙන්ම ඒ සඳහා වඩන්නේ මේ කසින භාවනාවක් කියලා පැහැදිලි කරනවා. ඒකෙත් මේ වායෝ කියන කසිනේ. වායෝ කසිනේ විශේෂයෙන්ම. සාමාන්‍යයෙන් මේ වායෝ කසිනෙන් අපි ඔය අර පඨවි කසිනේ කියපු විදිහටම පංචම ධ්‍යානයේ දක්වා උපදවනවා. දැන් සාමාන්‍ය ප්‍රඥාව තියෙන කෙනෙක් නම් පංචම ධ්‍යානයේ දක්වා උපදවනවා. දැන් මන්ද තීක්ෂණ ප්‍රඥාගේ ක්‍රමයට නම් චතුර්ථ ධ්‍යානෙ. එතකොට මේකෙදි පැහැදිලි කරලා තියෙනවා අනුප්පන්නේ බුද්ධේ තිත්තායතනේ පබ්බජිත්වා වායෝ කසිනේ පරිකම්මං කත්තා චතුත්ථ ධ්‍යානං නිබ්බත්තේත්වා. දැන් ගොඩාක් දුරට මේ අසඤ්ඤ සත්ත්වයේ ඉපදීම සඳහා භාවනා වඩනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ නොවුණු කාලවල. නොවුණු කාලවලදී. එතකොට ඒ සඳහා භාවිතා කරනවා කියන මේ වායෝ කසිනේ. වායෝ කසිනේ කියලා කියන්නේ වාතය සුළඟ අරමුණු කරගෙන භාවනා කරලා. එතකොට චතුර්ථ ධ්‍යානයේ දක්වා උපදවනවා අර කෙටි ක්‍රමයෙන් නැත්නම් දීර්ඝ ක්‍රමයෙන් පංචම ධ්‍යානෙ. ඊට පස්සේ ධ්‍යානෙ උපදවලා එයින් නැගී ඉඳලා. ඒ කියන්නේ ධ්‍යානෙන් නැගී ඉන්නවා. පටිභාග නිමිත්තෙන් හිත මෑත් කරලා මේ හිතනවා දී චිත්තං දිහි චිත්තං. ඒ කියන්නේ මේ සිතට නිගරු වේවා. සිතට නිගරු වේවා. එහෙමත් නැත්නම් පැහැදිලි කරනවා චිත්තස්ස නාම අභාවෝ යේව සාදු. මේ සිත නැත්තම් කොච්චර හොඳයිද? සිත නැත්තම් කොච්චර හොඳයිද? චිත්තං හි නිස්සාය වද බන්ධනාදී පච්චයන් දුක්ඛං උප්පජ්ජති. මේ සිත නිසා තමයි සමහර වෙලාවට කෙනෙක් වද බන්ධනාදීට පත් කරොත් මේ දුක උපදින්නේ, වේදනාව උපදින්නේ. සිත නැත්තම් මේ වේදනාදී පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ විදිහට මේ සිත නැතිව ලැබෙන ආත්ම භාවයේ තියෙන අර සැපය සිහිපත් කරලා කාන්තින් රුචින් උප්පාදෙත්වා. සිත නැති ආත්ම භාවයක් සම්බන්ධයෙන් අදහස් ඇති කරගෙන අන්න අර පංචම ධ්‍යාන පටිභාග නිමිත්තට හිත එකතු කරනවා කියනවා. එතකොට ලැබෙන්නේ නැවතත් පංචම ධ්‍යානෙම තමයි. හැබැයි ඒ ලැබෙන පංචම ධ්‍යානෙ අසඤ්ඤ සත්ත්වයේ ඉපදීමට හේතු වෙන පංචම ධ්‍යානෙ කියලා කියනවා. අසඤ්ඤ සත්ත්වයේ ඉපදීමට ලැබෙන හේතු වෙන පංචම ධ්‍යානෙ. එතකොට ඒ තැනැත්තා මේ ජීවිතයේදී මේ යන වෙලාවේදී ඒ තැනැත්තට තිබුණු ඉරියව්වෙන් තමයි අසඤ්ඤ සත්ත්වයේ කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ කියලා කියනවා. මොකද අසඤ්ඤ සත්ත්වයේ උපදිනකොට සිතක් නැහැ, කය විතරයි ලැබෙන්නේ. කය විතරයි ලැබෙන්නේ බ්‍රහ්ම ලෝකෙදී. එතකොට කය හොලවන්න බෑ. සිතෙන්නේ අපි කය හොලවන්නේ. කය හොලවන්න බෑ. මහා කල්ප 500ක් කියන දීර්ඝ කාලයක් අර මැරෙනකොට හිටපු ඉරියව්වෙන්ම
එතනදී රූපයක් ඇතුව පහළ වෙනවා. ඒ ඉරියව්වෙම තමයි ඉන්නේ. කෙනෙක් නිදාගෙන මැරෙනවා නම් නිදාගත් ඉරියව්වෙම ඒ රූපයක් පහළ වෙනවා කියනවා. නැත්තම් හිටගෙන නම් මැරුණේ ඒ විදිහට තමයි ඒ ඉරියව්වෙන් රූපයක් පහළ වෙනවා. ඉඳගෙන නම් ඉඳගෙන ඉරියව්වෙන් නම් මැරුණේ ඒ ඉරියව්වෙන් එහෙදී රූපයක් පහළ වෙනවා. ඒ රූපය මහා කල්ප 500ක් ඒ විදිහට එකම විදිහට පවතිනවා කියලා පැහැදිලි කරා. ඒක පැහැදිලි කරලා තියෙනවා. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් පංචම ධ්‍යානය ඔන්න ඔය ක්‍රමයෙන් උපදවාගත්තු පිරිස ගිහිල්ලා අසඤ්ඤ සත්‍ය උපදිනවා කියලා පැහැදිලි කරා. අසඤ්ඤ සත්‍යයක් පැහැදිලි කරන්නේ චතුර්ථ ධ්‍යාන භූමියක් හැටියට. එතකොට දැන් අපිට පැහැදිලි ප්‍රථම ධ්‍යාන භූමිය, ဒုတိ ය ධ්‍යාන භූමිය, තෘතීය ධ්‍යාන භූමිය, චතුර්ථ ධ්‍යාන භූමිය කියලා මේ භූමි ආකාර 4යි. රූපාවචර බ්‍රහ්ම ලෝක. කොට ඒ බ්‍රහ්ම ලෝකවල මේ ලබාගත් ධ්‍යාන වලට අනුරූපීව කෙටි ක්‍රමයෙන් නම් ධ්‍යාන 4ට අනුරූපීව උපදිනවා. දීර්ඝ ක්‍රමයෙන් පංචක ක්‍රමයෙන් ගත්තොත් ဒုတိ ය ධ්‍යානයේ සහ තෘතීය ධ්‍යානයේ දෙකම උපදවගත්තු අය ဒုတိ ය ධ්‍යාන භූමියේ උපදිනවා. චතුර්ථ ධ්‍යානයේ උපදවගත්තු අය තුන්වෙනි ධ්‍යාන භූමියේ, පංචම ධ්‍යාන උපදවගත්තු අය චතුර්ථ ධ්‍යාන භූමියේ උපදිනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පැහැදිලි කරා ප්‍රථම ධ්‍යානයේ බ්‍රහ්ම ලෝක 3 නැත්නම් ප්‍රථම ධ්‍යාන භූමියටයි බ්‍රහ්ම ලෝක 3න් තැනක තමයි ප්‍රථම ධ්‍යාන උපදවාගත්තු අය පහළ වෙන්නේ කියලා. ඒගොල්ලෝ උපදින්නේ. මේ තුනෙන් තැනක කියලා කියන්න හේතුව මේක පැහැදිලි කරනවා ප්‍රථම ධ්‍යානයේ සාමාන්‍ය ආකාරයට හුරු කරා නම් අපි ඒකට කියනවා හීන වශයෙන් වැඩුවා නම් අන්න ඒ පිරිස ගිහිල්ලා බ්‍රහ්ම පාරිසජ්ජය උපදිනවා කියනවා. ප්‍රථම ධ්‍යානයේ මධ්‍යම වශයෙන් වැඩුවා නම් ඒ පිරිස ගිහිල්ලා බ්‍රහ්ම පුරෝහිතය උපදිනවා කියනවා. ප්‍රථම ධ්‍යානයේ ප්‍රනීත වශයෙන් වැඩුවා නම් උත්කෘෂ්ඨ වශයෙන් වැඩුවා නම් ඒ පිරිස ගිහිල්ලා මහා බ්‍රහ්මය උපදිනවා කියලා පැහැදිලි කරනවා. ඊළඟ දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉගෙනගත්තු ධ්‍යාන පංච ක්‍රමයටම කතා කරමු. ඊළඟට ဒုတိ ය ධ්‍යානයේ හා තෘතීය ධ්‍යානයේ දෙක හීන වශයෙන් වැඩුවා නම් ඒ පිරිස ගිහිල්ලා පරිත්තාභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියනවා. ඊළඟට මධ්‍යම වශයෙන් වැඩුවා නම් අප්පමානාභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ප්‍රනීත වශයෙන් වැඩුවා නම් ආභාසර බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඊළඟට චතුර්ථ ධ්‍යානයේ හීන වශයෙන් වැඩුවා නම් පරිත්ත සුභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. මධ්‍යම වශයෙන් වැඩුවා නම් අප්පමාන සුභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ප්‍රනීත වශයෙන් වැඩුවා නම් සුභ කින්හක කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඊළඟට පංචම ධ්‍යානය හීන වශයෙන් වැඩුවත්, මධ්‍යම වශයෙන් වැඩුවත්, ප්‍රනීත වශයෙන් වැඩුවත් ගිහිල්ලා උපදින්නේ වේහප්පල බ්‍රහ්ම ලෝකෙ කියලා පැහැදිලි කරනවා. අන්න අර සිතේ ආදීනව දැකලා සිත නැති භවයක් ප්‍රාර්ථනා කරමින් වායෝ කසිනේ වඩලා ඒ පංචම ධ්‍යානෙ උපදවාගත්තු පිරිස ඒක හීන වශයෙන් වැඩුවත්, මධ්‍යම වශයෙන් වැඩුවත්, ප්‍රනීත වශයෙන් වැඩුවත් ගිහිල්ලා අසඤ්ඤ සත්‍යයේම උපදිනවා කියලා පැහැදිලි කරනවා. එතකොට හීන වශයෙන් වැඩීම, මධ්‍යම වශයෙන් වැඩීම, ප්‍රනීත වශයෙන් වැඩීම කියන එක පැහැදිලි කරනවා ආකාර දෙකකින්. එකක් තමයි මේ හීන වූ ඡන්දයක් ඇතුව වඩනවා නම් ඒක හීන වශයෙන් වැඩීම කියනවා. ඒ කියන්නේ ඒ උනන්දුව කැමැත්ත බොහොම හීනයි. තදින් නැහැ. එහෙම නැත්නම් ඒ සඳහා යෙදලා තියෙන අදිෂ්ඨානෙ හීනයි. නැත්නම් වීරිය හීනයි. නැත්නම් ඒ සඳහා යෙදලා තියෙන ප්‍රඥාව හීනයි. කොට ඒක හීන වශයෙන් ඒ විදියට හීන වූ ඡන්දයකින් එහෙම නැත්නම් හීන වූ අදිෂ්ඨානයකින් ඒ කිව්වේ අපි චිත්තය කියන එක. ඊට පස්සේ හීන වූ වීරියකින් එහෙමත් නැත්නම් හීන වූ විමර්ශාවක්, ඒ කියන්නේ ප්‍රඥාවක් ඇතුව වඩපේක හීනයි කියලා කියනවා. ඊට පස්සේ මධ්‍යම වූ
ඡන්දයෙන් හෝ චිත්තයෙන් හෝ වීරියෙන් හෝ විමර්ශාවෙන් වඩපු ධානය මධ්‍යමයි කියලා කියනවා. ප්‍රණීත වූ නැත්නම් උසස් වූ ඡන්දයකින් උනන්දුවකින් එහෙම නැත්නම් උසස් වූ අධිෂ්ඨානයකින් අපි කියනවා උසස් වූ සිතකින් එහෙමත් නැත්නම් උසස් වූ වීරියකින් එහෙම නැත්නම් උසස් වූ ප්‍රඥාවකින් යුතුව වඩපු ධානය ප්‍රණීතයි කියලා කියනවා. මෙන්න මේ ක්‍රමයෙන් හීන මධ්‍යම ප්‍රණීත කියලා පැහැදිලි කරනවා. ඊට තවත් ක්‍රමයක් දක්වනවා සාමාන්‍යයෙන් ධානය උපදවාගෙන තියෙනවා ඒක ප්‍රගුණ කරලා නැහැ ගොඩක්. එතකොටත් හීනයි කියලා කියනවා. කෙනෙක් ධානය උපදවාගෙන සාමාන්‍යයෙන් වශී කරලා තියෙනවා ටිකක්. එතකොට ඒක මධ්‍යමයි කියලා කියනවා. කෙනෙක් ධානය උපදවාගෙන ඊටාම හොඳින් වශී කරලා තියෙනවා. එතකොට ප්‍රණීත වශයෙන් වඩලා තියෙනවා කියලා කියනවා. ඒ ක්‍රමයෙන්. මේ කෙසේ කොයි ක්‍රමයෙන් හෝ හීන වශයෙන් වැඩුවා නම් ඒ මුල් බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ මේ බ්‍රහ්ම ලෝක තුන අතරින් මධ්‍යම වශයෙන් වැඩුවා නම් දෙවෙනි බ්‍රහ්ම ලෝකේ ප්‍රණීත වශයෙන් වැඩුවා නම් ඒ තුන අතරින් අර අවසාන බ්‍රහ්ම ලෝකේ ඒ මුල් බ්‍රහ්ම තල වලටයි ඒක එන්නේ. ඊළඟට චතුර්ථ ධ්‍යාන බ්‍රහ්ම තලයේ ගත්තාම කොයි ආකාරයකට වැඩුවත් ඒ තලයේ පමණයි උපදින්නේ මම කලින් පැහැදිලි කරා. හොඳයි එතකොට මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මේ පැහැදිලි කිරීම ඇත්තටම මීට පසු පාඩමක තමයි කරන්න තියෙන්නේ. මීට පසු අපිට පාඩමක් එනවා ඔය ධ්‍යාන තල සම්බන්ධයෙන්. ඒකට එතනදී මීට වඩා තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. දැනට සාමාන්‍ය වශයෙන් ඕක මතක තියාගන්න. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් ප්‍රථම ධ්‍යානය හීන වශයෙන් වේවා මධ්‍යම වශයෙන් වේවා ප්‍රණීත වශයෙන් වේවා වඩපු කෙනාට ඒ ප්‍රථම ධ්‍යාන තලවලදී උපදිනකොට ප්‍රථම ධ්‍යාන භූමියවලදී උපදිනකොට පහළ වෙන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන විපාක සිතයි. මේ විපාක සිත තමයි ඒ කාටුණත් ලැබෙන්නේ. එතකොට මේ විපාක සිතෙහි පහළවීම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ සත්‍යය ඉපදුණා. එතකොට මුලින්ම පහළ වුණාට පස්සේ අපි කියනවා ඒක ප්‍රතිසන්දි සිත කියලා. ඊළඟට පැහැදිලි කරනවා මේ බ්‍රහ්ම ලෝකයේදී වෙනත් සිත් කිසිවක් පහළ නොවන සෑම අවස්ථාවකදීම මෙන්න මේ ප්‍රථම ධ්‍යාන විපාක සිත තමයි පහළ වෙන්නේ. නැත්නම් අපි ඒක කියනවා භවාංග විදියට පහළ වෙන්නේ ප්‍රථම ධ්‍යාන විපාක සිත කියලා. දැන් අපි මනුස්ස ලෝකයේදී ගත්තාම අපි පැහැදිලි කරේ ඔය නිින්ද ගියාට පස්සේ එහෙම ගැඹුරු නිින්දට බැසගත්තට පස්සේ පහළ වෙන්නේ අපිට භවාංග සිත කියලා. මේ භවාංග සිත කියලා කියන්නේ ප්‍රතිසන්දි සිතම නැවත නැවත පහළ වීම. එතකොට බ්‍රහ්ම ලෝකයේදීත් එහෙමයි. අන්න ඒ වගේ අවස්ථාවලදී පහළ වෙන්නේ භවාංග සිත හැටියට මේ ප්‍රථම ධ්‍යාන විපාක සිත. ඊළඟට ඒ භවයෙන් චුත වෙනකොට අවසාන සිත හැටියට පහළ වෙන්නේ ප්‍රථම ධ්‍යාන විපාක සිත. ඔය විදිහටම තමයි දෙවෙනි ධ්‍යාන තල වලදී ဒုတိ ය ධ්‍යාන විපාක සිත තමයි ඒ හැම කෙනාටම එහි ඉදීම් වශයෙන් පහළ වෙන්නේ. එහි භවාංග සිත හැටියටත් ඒකයි පහළ වෙන්නේ. ඊළඟට අවසානයේ චුත වෙනකොට චුතිසිත හැටියටත් ඒ සිතමයි පහළ වෙන්නේ. ඊට පස්සේ තෘතිය ධ්‍යාන භූමියෙත් එහෙමයි. ඊළඟට චතුර්ථ ධ්‍යාන භූමියෙත් ඔන්න ඔය ක්‍රමයටම තමයි ඒ පිරිසට ඒ උපදවාගත්තු සිතට අනුව තමයි විපාක සිත ලැබෙන්නේ. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ එහෙමනම් රූපාවචර ක්‍රියාසිත කියන පාඩම පැහැදිලි කරගන්න. හොඳයි කියන්න. රූපාවචර ක්‍රියාසිත ධ්‍යාන සොයෙන් විසිය හැකි වනු පිණිසද 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ බලය ලබනු පිණිසද රහත්හුද සමහර විට ධ්‍යාන උපදවති. එසේ රහතුන් විසින් උපදවන රූපාවචර ධ්‍යාන සිත්වල
මතු විපාක ඇති කිරීමේ ශක්තිය නැති බැවින් රූපාවචර ක්‍රියා නම් වේ. රූපාවචර ක්‍රියා සිද්ධ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිතය යනාදීන් කුසලය සේම පසෙක් වේ. කුසල් සිත් පසය, විපාක සිත් පසය, ක්‍රියා සිත් පසය යයි රූපාවචර සිත් පසළොසකි. මේ ධ්‍යාන සිත්වල සුඛ වන වචනයෙන් කියවෙන්නේ සෝමනස්සයමය. උපේක්ෂා යනුවෙන් කියවෙන්නේ උපේක්ෂා වේදනාවය. මේ සිත්වල ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන චිත්තයෝ සෝමනස්ස සහගත සිත්ය. රූපාවචර සිත් පසළොසෙහි ප්‍රථම ධ්‍යාන සිත් 3 බැගින් ඇත්තේය. සෝමනස්ස සහගත සිත් 12ක් ඇත්තේය. උපේක්ෂා සහගත සිත් 3ක් ඇත්තේය. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත්වල අසංකාරික, සසංකාරික භාවය විචාරණයෙන් අභිධර්මය උගනීමේදී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. ස්වરૂප බෙදීමේදී සිත් ගණන් ගැනීමේ පහසුව සඳහා ඒවා සසංකාරික සිත්වලට ගණන් ගනිති. හොඳයි. ඊට පස්සේ රූපාවචර ක්‍රියාසිත පැහැදිලි කරනවා ධානසුවයෙන් විසිය හැකි වනු පිණිස 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ බලය ලබනු පිණිසද රහත්තු සමහර විට ධාන උපදවති. දැන් එතකොට අපිට ඔන්න මේ හොඳ කරුණක් මෙතනදී මේ ප්‍රකට වෙන්නේ. දැන් අපි රහතන් වහන්සේ නමක් කියලා අපිට මතකයට එනකොටම සමහරලාට සිහිපත් වෙන්නේ අහසින් වැඩම කරන මේ ස්වාමීන් වහන්සේ නමකගේ රූපයක්. නේද? එහෙම නැත්නම් පොළවෙන් මතුවෙන නැත්නම් අහසේ වැඩ ඉන්න. ඒ විදිහේ ස්වરૂපයක රූපයක් තමයි හිතට ලැබෙන්නේ. දැන් අපිට උඩින් ස්වාමීන් වහන්සේ නමක් අහසින් යනවා දැකපු ගාම අපි කියන්නේ අන්න රහතන් වහන්සේ නමක් යනවා කියලා. නේද? අන්න රහතන් වහන්සේ නමක් යනවා කියලා කියනවා. එතකොට දැන් මෙතනදී පැහැදිලි කරනවා මේ 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ඔන්න ඔය විදිහට දැන් උඩින් අහසෙන් යෑම, පොළවෙන් මතුවීම ආදී මේ කටයුතු. මේ කටයුතු. එතකොට මේ රහතන් වහන්සේලාත් ධානසුවයෙන් විසීමටත් 이르දි ප්‍රාතිහාර්ය ආදී පෑමටත් මේ ධාන උපදවනවා කියනවා. එහෙනම් රහතන් වහන්සේලා උන්වහන්සේලාට 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ අවශ්‍ය නම් මේ ධාන උපදවන්න ඕනේ. රහතන් වහන්සේලාට මේ ධාන නැති මේ රහතන් වහන්සේලාත් ඉන්නවා. එතකොට දැන් අර චිත්‍රය නිසා සමහරලාට අපිට මේ 이르දි ප්‍රාතිහාර්ය නැත්තම් හිතමුකෝ අනුන්ගේ සිත් බලන්න බැරි කෙනෙක් රහත් කියලා අපි පිළිගන්නේ නැහැ. ඔය විදිහට අදහසක් එනවා. නමුත් මතක තියාගන්න ඕනේ රහතන් වහන්සේලාට ධ්‍යාන උපදව ගන්න අවශ්‍ය නම් ධ්‍යාන උපදවන්න ඕනේ. ධ්‍යාන උපදවන්න ඕනේ. එතකොට දැන් සමහර රහතන් වහන්සේලා කල්තියාම ධ්‍යාන උපදවනවා. එහෙම උපදවන රහතන් වහන්සේලා ඉන්න ධ්‍යාන උපදවලා ඊට පස්සේ මේ කියන්නේ මුලින්ම ධ්‍යාන උපදවාගෙන ඒව අසුර කරගෙන රහත් වෙන උතුමන් වහන්සේලාත් ඉන්නවා. සමහර වෙලාවට ධ්‍යාන උපදවන්නේ නැතුව විපස්සනාම කරලා රහත් වෙන මේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒකට මෙතනදී පැහැදිලි කරන්නේ ඒ ධ්‍යාන සෝය ධ්‍යානයකට සමවැදිලා ඉන්නකොට ලැබෙන සෝය විඳීම සඳහා මේ තණ්හාවෙන් කරන දෙයක් නෙවෙයි රහතන් වහන්සේලා. ඒ විඳීම පිණිසත් ඊට පස්සේ 이르දි ප්‍රාතිහාර්ය ආදී කිරීම සඳහා මේ ධ්‍යාන උපදවනවා කියලා. එතකොට ඒ උපදවන ධ්‍යාන සිත් වලට රහතන් වහන්සේලාට මතු විපාක ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් වඩනවා නම් ඊළඟට බ්‍රහ්ම ලෝකේ උපදින්න ඒ කුසලයේ හේතු වෙනවා. නමුත් රහතන් වහන්සේලාට ඒ ධ්‍යාන සිත් වලට මතු විපාක ලැබෙන්නේ නැහැ.
අන්නේ නිසා රහතන් වහන්සේලා උපදවන ඒ ධානවලට ක්‍රියාසිත කියලා කියනවා. රහතන් වහන්සේලා උපදින ධාන සිත්වලට කියනවා රූපාවචර ක්‍රියාසිත කියලා. රූපාවචර ක්‍රියාසිත. ඒ රහතන් වහන්සේලා උපදවන ධාන සිත්වලත් අංගවල වෙනසක් නැහැ. ප්‍රථම ධානය නම් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. ඔබට ඒක ක්‍රියාසිතක් තමයි තියෙන. يعني වෙනසකට තියෙන එක ක්‍රියාසිතක්. විපාක උපදවන ස්වරූපයක් නැහැ. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන ක්‍රියාසිත. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධාන ක්‍රියාසිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන ක්‍රියාසිත. ඊට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධාන ක්‍රියාසිත. ඔය විදිහට තමයි රූපාවචර ක්‍රියාසිත පහ නම් කරලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න රූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේලා ධාන උපදවනකොට උන්වහන්සේලාට පහළ වෙන සිත්. උන්වහන්සේලාට පහළ වෙන සිත්. හොඳයි. එතකොට කුසල් සිත් 5යි විපාක සිත් 5යි ක්‍රියාසිත 5යි කියලා රූපාවචර සිත් සියල්ල 15යි. එතකොට මේ සිත්වල මේ සුඛ කියන වචනයෙන් කියන්නේ සෝමනස්සයම තමයි. සුඛ කියන වචනයෙන් කියන්නේ සෝමනස්සය. දැන් අපි සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය කියන්නේ සෝමනස්සය සහ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය කියන එකම තමයි. ඊළඟට මේ පංචම ධානයේදී කියනෝනේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියලා. එතන උපේක්ෂාව කියලා අදහස් කරන්නේ උපේක්ෂා වේදනාවට. උපේක්ෂා වේදනාවට. එතකොට බලන්න චතුර්ථ ධානයේ සහ පංචම ධානයේදී මේ වේදනා වශයෙන් තමයි බෙහෙදයට පැමිණෙන්නේ. චතුර්ථ ධානයේ සෝමනස්සයෙන් යුක්තයි. නමුත් පංචම ධානයට එනකොට සෝමනස්සේ නැතුව උපේක්ෂාව කියන වේදනාව පවතී. හොඳයි. එතකොට මෙන්න මේ වේදනා බෙහෙදයෙන් බලනකොට ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ කියන මේ ධානසිත සෝමනස්ස සහගතයි. පංචම ධානසිත උපේක්ෂා සහගතයි. බලන්න එතකොට මේ රූපාවචර සිත් 15 ප්‍රථම ධාන සිත් 3ක් තියෙනවා. ဒုတိ ය ධාන සිත් 3ක් තියෙනවා. තෘතිය ධාන සිත් 3ක් තියෙනවා. චතුර්ථ ධාන සිත් 3ක් තියෙනවා. පංචම ධාන සිත් 3ක් තියෙනවා. ඒ 3ක් වෙන්නේ කොහොමද? ප්‍රථම ධාන කුසාසිත, ඊළඟට විපාක සිත, ඊළඟට ක්‍රියාසිත. මෙන්න මේ විදිහට තමයි ප්‍රථම ධාන සිත් 3ක් වෙන්නේ. ဒုတိ ය ධාන සිත් 3ක් වෙන්නේ toy ක්‍රමයට. එතකොට බලන්න සාමාන්‍යයෙන් මේ විදිහට සලකලා බලනකොට සෝමනස්ස සහගත සිත් තියෙනවා 12ක්. උපේක්ෂා සහගත සිත් තියෙනවා 3ක්. මෙන්න මේ සිත් 15. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල අසංඛාරික සසංඛාරික භාවයේ විචාරණයෙන් අභිධර්මයේ උගැනීමේදී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. එතකොට මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල මේ අසංඛාරික සසංඛාරික භාවය කියන එක මේ අභිධර්ම ඉගෙනීමේදී තරම් ප්‍රයෝජනයක් ලැබෙන දෙයක් නොවේ කියලා පැහැදිලි කරනවා. නමුත් අපි මේ වේදනා බෙහෙදයෙන් හා සංස්කාර බෙහෙදයෙන් බෙදනකොට ඒ සිත් ගණන් ගැනීමේ පහසුව සඳහා ඒවා සසංඛාරික සිත් හැටියට තමයි සලකන්නේ. يعني රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා ඉදිරියටත් අපිට එනවා ඉතින් මේ සිත් තුන් වර්ගයේම සසංස්කාරික සිත් හැටියට තමයි සලකන්නේ. ඒකට හේතුවක් හැටියටත් දක්වන්නේ උත්සාහයෙන් යුතුවනේ පසුබසින සිත සමහරලාට උත්සාහවත් කරගෙන තමයි මේ සිත් උපදවන්න තියෙන්නේ. වීරියෙන් යුතුව උපදවන්න තියෙන්නේ. ඒ නිසා සසංස්කාරික ගණිත හැටියට තමයි මේ සිත් තුන් කොටාසේ සලකන්නේ. හොඳයි. එහෙමනම් අපි දැන් මේ අද ඉගෙන ගත්තු රූපාවචර සිත් සම්බන්ධයෙන්ුත් වේදනා බෙහෙදයෙන් සහ
සංස්කාර බෙහෙදෙන් ඊට පස්සේ කුසල විපාක ක්‍රියා ආදී ඒ ක්‍රමේනුත් අර මුලින් මේ සිත් 54 කාමාවචර සිත් 54 බෙදා බැලුවා වගේම අපි බලමු. එතකොට තවදුරටත් අපිට මේ සිත් සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. පැහැදිලි දැනුමක් ඇති වෙනවා. හොඳයි. එතකොට රූපාවචර සිත් 15. මේකෙදී සිත් කියන තැනට යටින් තියෙනවා කාමාවචර සිත්වල එකතුව කියලා. ඒ කියන්නේ අපි මෙතෙක් කතා කරපු කාමාවචර සිත් 54. 54 අපි සෝමනස්ස සහගත සිත් කොතෙක්ද උපේක්ෂා සහගත සිත් කොතෙක්ද කියලා එදා අවසානයේදී පැහැදිලි කරගත්තා. එතකොට අවසානයේ ආපු ගණන සිත්වල එකතුව තමයි උඩින් ඔය කාමාවචර සිත්වල එකතුව කියන පේලිය යටතේ ඉස්සරහට දක්වලා තියෙන්නේ. කාමාවචර සිත් 54 දී සෝමනස්ස සහගත සිත් 18ක් තිබුණා, උපේක්ෂා සහගත සිත් 32ක් තිබුණා, දෝමනස්ස සහගත සිත් 2ක් තිබුණා, සුඛ සහගත සිත් 1ක් තිබුණා, දුක්ඛ සහගත සිත් 1ක් තිබුණා, අසංස්කාරික සිත් 37ක් තිබුණා, සසංස්කාරික සිත් 17ක් තිබුණා, අකුසල් සිත් 12ක් තිබුණා, කුසල් සිත් 8ක් තිබුණා, විපාක සිත් 23ක් තිබුණා, ක්‍රියා සිත් 11ක් තිබුණා. දැන් අපි ඒකටම සම්බන්ධ කරමින් අද මේ රූපාවචර සිත් 15ක් පැහැදිලි කරගනිමු. දැන් බලන්න මුලින්ම තියෙනවා සිත් මෙතන 10ක් දක්වලා ඒ සිත් 10න් මුල් සිත් 5 රූපාවචර කුසල් සිත් 5. ඊළඟ සිත් 5 රූපාවචර විපාක සිත් 5. එතකොට පළවෙනි සිත අපි බලමු. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන කුසල් සිත. එතකොට ඒක සෝමනස්ස සහගත සිතක්. මොකද සුඛ කියලා කියන්නේ ඒකේදී සෝමනස්සේ කියන එකයි. එහෙමනම් ඒක 19 වෙනි සෝමනස්ස සහගත සිත. අපි මෙතෙක් කතා කරපු සිත් අතර. ඒ වගේම මේ රූපාවචර සිත් සසංකාරික හැටියට සලකනවා කියලා පැහැදිලි කරා. ඒ නිසා මේක සසංස්කාරික සිතක්. එතකොට උපේක්ෂා සහගත, දෝමනස් සහගත, සුඛ සහගත, දුක්ඛ සහගත, අසංකාරික කියන ඒවා ඒ තීරුවලදී අංක සලකුණු වෙන්නේ නැහැ. මොකද ඒවට අයිති නැති නිසා. එතකොට සසංස්කාරික සිතක් නිසා ඔන්න මේ පළවෙනි සිත 18 වෙනි සසංස්කාරික සිත. ඒ වගේම මේ පළවෙනි සිත කුසල් සිතක්. අන්න ඒ නිසා 9 වෙනි කුසල් සිත හැටියට මේකේ ලකුණු කරලා තියෙනවා. ඊළඟට බලන්න දෙවෙනි සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන කුසල් සිත. කස් සෝමනස්ස සහගත නිසා ඊට ඉස්සරහින් දාලා තියෙනවා 20 අංකේ. කියන්නේ මෙතෙක් කතා කරපු සිත් අතර 20 වෙනි සෝමනස්ස සහගත සිත. ඒ වගේම මේ සිත සසංස්කාරිකයි නිසා ඒක 19 වෙනි සසංස්කාරික සිත. ඒ වගේම මේ සිත කුසල් සිතක්. එතකොට කුසල් සිත් අතර මේක 10 වෙනි කුසල් සිත. ඊළඟට 3 වෙනි සිත. මෙතන පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන කුසල් සිත. ඒක සෝමනස්ස සහගතයි. නම් 21 වෙනි සෝමනස්ස සහගත සිත. ඒක සසංස්කාරිකයි. එහෙම 20 වෙනි සසංස්කාරික සිත. එතකොට ඒකත් කුසල් සිතක්. ඒ කියන්නේ 11 වෙනි කුසල් සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන කුසල් සිත. ඒකත් සෝමනස්ස සහගත නිසා 22 වෙනි සෝමනස්ස සහගත සිත ඒක. ඊළඟට සසංස්කාරික සිතක්. එහෙමනම් 21 වෙනි සසංස්කාරික සිත. ඊළඟට ඒකත් කුසල් සිතක්. එහෙමනම් 12 වෙනි කුසල් සිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන කුසල් සිත. ඒ සිත සෝමනස්ස සහගත සිතක් නෙවෙයි. මොකද උපේක්ෂා වේදනාවේ යුක්ත සිතක්. අන්න ඒ නිසා 33 අංකේ යෙදිලා තියෙනවා ඉදිරියේ. එතකොට මෙතෙක් කතා කරපු සිත් අතර 33 වෙනි උපේක්ෂා සහගත සිත තමයි මේ 5 වෙනි සිත.
ඒ සිතත් සසංස්කාරික ඒ නිසා එක 22 වෙනි සසංස්කාරික සිත. ඒ සිතත් කුසල් සිතක්. ඒ නිසා එක 13 වෙනි කුසල් සිත හැටියට කුසල් සිත කියන තීරුව යටතේ දක්වලා තියෙනවා. ඊළඟට 6 වෙනි සිත එතන විපාක සිතක්. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන විපාක සිත. ඒ සිතත් සෝමනස්ස සහගත. ඒ නිසා ඊට 23 වෙනි සෝමනස්ස සහගත සිත හැටියට දක්වලා තියෙනවා. එතකොට ඒ සිතත් සසංස්කාරිකයි. ඒක 23 වෙනි සසංස්කාරික සිත හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ සිත විපාක සිතක්. එහෙමනම් ඒක මෙතෙක් කතා කරපු සිත අතර 24 වෙනි විපාක සිත. ඊළඟට 7 වෙනි සිත මෙතන විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන විපාක සිත. ඒකත් සෝමනස්ස සහගතයි. එනම් 24 වෙනි සෝමනස්ස සහගත සිත. ඒකත් සසංස්කාරිකයි. 24 වෙනි සසංස්කාරික සිත. ඒ සිත විපාක සිතක්. එහෙමනම් 25 වෙනි විපාක සිත. ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන විපාක සිත. ඒකත් සෝමනස්ස සහගතයි. 25 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 25 වෙනි සසංස්කාරික සිත එක. ඊළඟට 26 වෙනි විපාක සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන විපාක සිත. ඒකත් සෝමනස්ස සහගතයි. එතකොට 26 වෙනි සෝමනස්ස සහගත සිත. ඒ සිතත් සසංස්කාරිකයි. එහෙමනම් 26 වෙනි සසංස්කාරික සිත. ඒ සිතත් විපාක සිතක්. එහෙමනම් මෙතෙක් කතා කරපු සිත් අතර 27 වෙනි විපාක සිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන විපාක සිත. අන්න ඒ සිත උපේක්ෂා සහගතයි. ඒ නිසා ඒ ඉදිරියේ 34 වෙනි අංකය දාලා තියෙනවා. 34 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට සසංස්කාරික සිතක්. ඒක 27 වෙනි සසංස්කාරික සිත. ඊළඟට විපාක සිතක්. ඒක 28 වෙනි විපාක සිත. හොඳයි. ඊළඟට අපි ක්‍රියාසිත බලමු. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන ක්‍රියාසිත. එතකොට මේ සිත සෝමනස්ස සහගත සිතක්. 27 වෙනි සෝමනස්ස සහගත සිත. මේ සිත සසංස්කාරිකයි. එවනම් 28 වෙනි සසංස්කාරික සිත. මේ සිත ක්‍රියාසිතක්. එතකොට මේක මෙතෙක් කතා කරපු සිත් අතර 12 වෙනි ක්‍රියාසිත. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන ක්‍රියාසිත. මේකත් සෝමනස්ස සහගත නිසා 28 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට සසංස්කාරිකයි 29 වෙනි සසංස්කාරික සිත. ඊට පස්සේ ක්‍රියාසිතක් නිසා 13 වෙනි ක්‍රියාසිත. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන ක්‍රියාසිත. සෝමනස්ස සහගත සිතක් 29 වෙනි සිත. ඊළඟට සසංස්කාරික සිතක් 30 වෙනි සසංස්කාරික සිත. ක්‍රියාසිතක් නිසා මේක 14 වෙනි ක්‍රියාසිත හැටියට දක්වනවා. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යාන ක්‍රියාසිත. මේක සෝමනස්ස සහගත සිතක්. නම් 30 වෙනි සෝමනස්ස සහගත සිත. සසංස්කාරිකයි 31 වෙනි සසංස්කාරික සිත. ක්‍රියාසිතක් 15 වෙනි ක්‍රියාසිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන ක්‍රියාසිත. මේක උපේක්ඛා සහගත නිසා 35 වෙනි උපේක්ඛා සහගත සිත හැටියට තමයි දක්වන්නේ. ඊළඟට සසංස්කාරික සිතක්. නම් 32 වෙනි සසංස්කාරික සිත. ක්‍රියාසිතක් 16 වෙනි ක්‍රියාසිත. දැයි. එතකොට අවසානයේදී මේ සියලුම සිත්වල සෝමනස්ස සහගත උපේක්ඛා සහගත ආදී මේ සිත් කොතෙක්ද කියලා මේක දක්වලා තියෙනවා එකතු වේදී. එතකොට මෙතෙක් කතා කරපු සියලුම සිත්වල සෝමනස්ස සහගත සිත් 30ක් තියෙනවා. උපේක්ෂා සහගත සිත් 35යි. දෝමනස්ස සහගත සිත් 2යි. සුඛ සහගත සිත් 1යි. දුක්ඛ සහගත සිත් 1යි. අසංස්කාරික සිත් 37යි. සසංස්කාරික සිත් 32යි. අකුසල් සිත් 12යි. කුසල් සිත් 13යි. විපාක සිත් 28යි. ක්‍රියාසිත 16යි. දැන් මේ ක්‍රමයට තමයි අපිට
මේ රූපාවචර සිත් 15 මේ වේදනා සංස්කාර ආදීන් ભેදෙන් බෙදලා පැහැදිලි කරගන්න තියෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු මේ පාඩමට අදාළ ප්‍රශ්න. ඒකට ප්‍රශ්න 11ක් තියෙනවා මේ පාඩමට අදාළව. පළවෙනි ප්‍රශ්නය. රූපාවචර සිත් කාට ඇතිවන ඒවාද? දෙවෙනි එක. රූපාවචරාදී සිත් 3 රූපාවචරාදී සිත් 3 කොටසට පොදු නම කුමක්ද? එතන 3 කොටසට කියලා එන්න ඕනේ. පොතේ විදිහට තියෙන්නේ. රූපාවචරාදී සිත් 3 කොටසට පොදු නම කුමක්ද? ඊළඟට 3 වෙනි එක. රූපාවචර චිත්තය 15 සැදෑරුම් වන්නේ කෙසේ බෙදීමෙන්ද? ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ. ධ්‍යාන කොතෙක්ද? 5 වෙනි එක. ධ්‍යාන සිතේ හා කාමාවචර සිතේ වෙනස කවරේද? 6. ප්‍රධාන ධ්‍යානාංගය කුමක්ද? 7. විපාක දීමේදී රූපාවචර කුසලයේ හා කාමාවචර කුසලයේ වෙනස කුමක්ද? 8. රූපාවචර විපාක චිත්තය යනු කුමක්ද? 9. රූපාවචර ක්‍රියා සිත් කෙබඳු සිත් කොටසක්ද? රූපාවචර ක්‍රියා සිත් කෙබඳු සිත් කොටසක්ද? 10. රූපාවචර සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? උපේක්ෂා සහගත සිත් කොතෙක්ද? 11. හොඳයි. ප්‍රශ්න 11ටම පිළිතුරු ලියන්න. උට අපි ඊළඟ දවසේදී ඒ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් මුලින්ම කරනවා. හොඳයි. එතකොට අභිධර්ම පාඩම අපි මෙතකින් හමාර කරනවා. ඊළඟට අපිට තියෙන්නේ පාලි පාඩම. හොඳයි. අපි ගිය සතියේ දුන්නා ශබ්ද කීපයක් පුරුෂ ශබ්දයේ විදිහට වර්ණ ගන්න. බලමු. පළවෙනි එක ගාම ශබ්දේ. يعني ගම කියන අර්ථේ ගාම ශබ්දේ. පඨම ගාමෝ ගාම ගම ගම් ගාමං ගාමි ගම ගම් ගාමේන ගාමේහි ගාමේහි ගම විසින් ගම් විසින් ගාමාය ගාමස්ස ගාමානම් ගමට ගම්වලට පංචමි ගාමා ගාමම් හා ගාමස්මා ගාමේහි ගාමේහි ඒක වචන අර්ථයේ ගම කෙරෙන් එහෙමත් නැත්නම් ගමෙන් බහුවචනයේදී ගම් කෙරෙන් එහෙමත් නැත්නම් ගම් වලින් කියන එක. හොඳයි. එතන චට්ටි භක්තිය ගාමස්ස ගමේ ගාමානම් ගම්වල සත්‍යමි ගාමේ ගාමම්හි ගාමස්මින් ගම කෙරෙහි එහෙම නැත්නම් ගමෙහි කියන අර්ථය. ගාමේසු කියනකොට ගම් කෙරෙහි නැත්නම් ගම් වලහි කියන අර්ථය. කරන ගාමේන ගාමේහි ගාමේහි ගම කරන කොටගෙන ගම් කරන කොට. ඊටසේ ආලපනය ගාම ගාමා ගාමා ඒකේ අර්ථය ගම ගම් කියලායි එන්නේ. දැන් මෙතනදී අපිට ඇත්තටම මේ වගේ පදවලදී ආලපනේ තරම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මොකද ආලපන විභක්තිය යෙදෙන්නේ අපි කිව්වා ආමන්ත්‍රණයේදී කියලා. ඒකට පුජ්‍යලයකට නම් අපි ආමන්ත්‍රණය කරනවා. නමුත් දැන් මේ විදිහේ අචේතනික වස්තුවකට ආමන්ත්‍රණය කිරීමක් එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි ආලපන විභක්තියත් මේ විදිහට ඉගෙන ගන්නවා. හොඳයි. ඊළඟට රුක්ක ශබ්දේ. රුක්කෝ රුක්කහ ගස ගස් රුක්ඛං රුක්කේ ගස ගස් රුක්කේන රුක්කේබි රුක්කේහි ගස විසින් ගස් විසින් රුක්කහාය රුක්කස්ස රුක්කානං ගසට ගස්වලට රුක්කහ රුක්ඛම්හා රුක්ඛස්මා රුක්කේබි රුක්කේහි ගස කෙරෙන් එහෙම නැත්නම් ගසෙන් බහුවචනේ ගස් කෙරෙන් එහෙම නැත්නම් ගස් වලින්
රුක්කහස්ස රුක්කහනං ගසේ ගස්වල රුක්කෙහි රුක්කම්හි රුක්කහස්මින් රුක්කෙහෙසු ඒක වචනාර්ථයේ ගස කෙරෙහි එහෙම නැත්නම් ගසෙහි බහුවචනයේ ගස් කෙරෙහි එහෙම නැත්නම් ගස්වලෙහි කරන රුක්කෙහෙන රුක්කෙහිවි රුක්කෙහි ගස කරනකොට ගස් කරනකොට රුක්ක රුක්කහ රුක්කහ ගස ගස් ඊට ඡන්ද ඡන්தோ ඡන්දා හඳ හඳවල් ඡන්දං ඡන්දේ හඳ හඳවල් එතකොට දැන් මේකෙදී මේ පඨමා සහ ဒုတိ ය විභක්ති වල සිංහල අර්ථ එකම විදිහටයි අපිට පේන්නේ. නමුත් පාලියේදී මේ පාලි පදේ වාක්‍ය වල යොදනකොට වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තියෙනවා. වෙන වෙන අර්ථවල තමයි මේ පද යෙදෙන්නේ. දැන් අපි පඨමා විභක්තිය ගත්තොත් පඨමා විභක්ති පද සාමාන්‍යයෙන් කර්තෘ වෙනුවට යොදනවා. ဒုတိ ය විභක්ති පද කර්මයේ වෙනුවට යෙදෙනවා. ඒ කියන්නේ කර්මයේ කර්තෘ කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා කර්මයේ කියන්නේ ඒ මේ ක්‍රියාවට යටත් වෙන දේ කියන අර්ථය. ක්‍රියාවට යටත් වෙන දේ. දැන් පුරුෂයා ගස කපයි කිව්වොත් පුරුෂයා තමයි කර්තෘ. ඊට පස්සේ ක්‍රියාව තමයි කපයි කියන එකේ කැපීම කපන්නේ මොකද්ද? අන්න ඒක කර්මය කියනවා. එතකොට කර්මයේ ဒုတိ ය විභක්තියෙන් තමයි බොහෝ තැන්වල යෙදෙන්නේ. ဒုတိ ය විභක්තිය. ဒုတိ ය විභක්තියෙන් තමයි කර්මයේ යෙදෙන්නේ. එතකොට අන්න ඒ නිසා මේ ඒ තැන්වලදී කර්මයේ හැටියට ගන්නේ ဒုတိ ය විභක්තිය. කර්මාර්ථය. ඒතර කර්තෘ හැටියට පඨමා විභක්තික පද. හොඳයි. ඊළඟට තතියාව ඡන්දේන ඡන්දේභි ඡන්දේහි හඳ විසින් හඳ ඔය එක හඳ වල් විසින් කියලා සකස් කරගන්න ඕනේ. මෙතන කියදිලා නැහැ. බහුවචනාර්ථය. ඊළඟට චතුර්ථි ඡන්දාය ඡන්දස්ස හඳට ඡන්දානං හඳවල් වලට පංචමි ඡන්දා ඡන්දම්හා ඡන්දස්මා හඳ කෙරෙන් එහෙම නැත්නම් හඳෙන් ඡන්දේහි ඡන්දේහි හඳවල් කෙරෙන් එහෙම නැත්නම් හඳවල් වලින් චට්ටි ඡන්දස්ස හඳේ ඡන්දානං හඳවල් වල සත්තමි ඡන්දේ ඡන්දම්හි ඡන්දස්මින් හඳ කෙරෙහි එහෙම නැත්නම් හඳෙහි ඡන්දේසු හඳවල් කෙරෙහි නැත්නම් හඳවල් වලෙහි කරන ඡන්දේන හඳ කරනකොට ඡන්දේහි ඡන්දේහි හඳවල් කරනකොට ආලපන ඡන්ද ඡන්දා හඳ ඡන්දා හඳවල් සූර්ය ශබ්දේ ඉර කියන අර්ථේ සූර්යෝ සූර්යා ඉර ඉරවල් සූර්යයන් සූර්යේ ඉර ඉරවල් සූර්යේන සූර්යේභි සූර්යේහි ඉර විසින් ඉරවල් විසින් එතනත් ඉරවල් විසින් කියලා තන සැකසෙන්න ඕනි බහුවචන අර්ථේ ඊට පස්සේ සූර්යාය සූර්යස්ස ඉරට සූර්යානං ඉරවල් වලට ඊට පස්සේ පංචමි සූර්යා සූර්යම්හා සූර්යස්මා ඉර කෙරෙන් එහෙම නැත්නම් ඉරෙන් සූර්යේභි සූර්යේහි ඉරවල් කෙරෙන් එහෙම නැත්නම් ඉරවල් වලින් ඊට පස්සේ චට්ටි සූර්යස්ස සූර්යානං ඉරේ ඉරවල් වල සත්තමි සූර්යේ සූර්යම්හි සූර්යස්මින් ඉර කෙරෙහි එහෙම නැත්නම් ඉරෙහි සූර්යේසු ඉරවල් කෙරෙහි එහෙම නැත්නම් ඉරවල් වලෙහි කරන සූර්යේන ඉර කරනකොට සූර්යේභි සූර්යේහි ඉරවල් කරනකොට ආලපන සූර්ය සූර්යා ඉර සූර්යා ඉරවල් පාසාන ශබ්දය පාසානෝ පාසාන ගල ගල් පාසානං ගල පාසානී ගල් පාසානී මෙතන සැකසෙන්න ඕනි එක පාසානේන කියලා පාසානේන
ගල විසින් පාසානේබි පාසානේහි ගල් විසින් චතුත්ති පාසානාය පාසානස්ස ගලට පාසානානං ගල්වලට පංචමි පාසානා පාසානම් හා පාසානස්මා ගල කෙරෙන් නැත්නම් ගලෙන් කියලා කියනවා. පාසානේබි පාසානේහි ගල් කෙරෙන් නැත්නම් ගල් වලින්. චට්ටි පාසානස්ස ගලේ පාසානානං ගල්වල. සත්තමි පාසානේ පාසානම්හි පාසානස්මින් ගල කෙරෙහි නැත්නම් ගලෙහි පාසානේසු ගල් කෙරෙහි නැත්නම් ගල්වලෙහි. පාසානේන ගල කරනකොට පාසානේබි පාසානේහි ගල් කරනකොට. ආලපන පාසාන පාසාන ගල පාසානා ගල්. හොඳයි. ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවා. පහත දී ඇති වාක්‍ය සිංහලට නගන්න. පළවෙනි එක සචේ තුම්හි අජ්ජ තත්ත ගච්ඡත අහං අපි තත්ත කිප්පං ආගච්ඡාමි. දෙවෙනි එක අම්හාකං ගාමේ ඉදානි දේවා චරන්ති. තුන්වෙනි එක මයං අජ්ජ පුත්තේහි සද්දින් චන්දම් පස්සාම. එතකොට දැන් මෙන්න මේ වාක්‍ය තුනේ අපි ගත්තොත් එතන මේ අපි කියලා අලුතෙන් පදයක් ඇවිල්ලා තියෙනවා. ඒක නිපාත පදයක්. ඒ නිපාත පදේ ඊළඟට යටින් අපි පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඊළඟට සද්දින් කියලා පදයක් තියෙනවා එතන. තුන්වෙනි වාක්‍යයේ පුත්තේහි සද්දින්. එතකොට සද්දින් කියන පදයක් නිපාත පදයක්. එතකොට ඒ සද්දින් පදේ එනවනම් ඊට කලින් තියෙන පදේ අනිවාර්යයෙන්ම තතියා විභක්තික ඒක වචන හෝ බහුවචන පදයක් වෙන්න ඕනේ. එතකොට මෙතනදී මේ පුත්තේහි සද්දින් කියන එකේ අර්ථය දැන් සද්දින් කියන එකේ අර්ථය සමග කියන එක. පුත්තේහි සද්දින් කියලා කියනකොට පුත්‍රයන් සමග කියන අර්ථය. පුත්‍රයන් සමග. පුත්‍රයන් සමග කියන එක. ඊට පස්සේ අර අපි කියන එකේ අර්ථය ද කියලා ගන්නත් පුළුවන්. නැත්නම් උත් කියන අර්ථයකුත් තියෙනවා. දැන් අහං අපි කියනකොට මමද එහෙම නැත්නම් අහං අපි කියනකොට මමත් අනේකයි කිව්වේ ද අර්ථය හෝ උත් කියන අර්ථය කියලා. ඒක යටදී පැහැදිලි වෙනවා නිපාතවලදී. හොඳයි ඊළඟට හතරවෙනි එක. යදා අම්හාකම් මිත්තා ඉද ආගච්ඡanti තදා මයං අපි ඉද තිට්ඨාම. පහ සදා අහං තුම්හෙහි සද්දින් සූරියම් පස්සාමි. 6 ඉදානි මයං පාසානේ නිසීදාම. 7 කම්මකාරෝ පාතෝ කස්සකේන සහ රුක්කං ආරුහති. පාතෝ කියන එකේ අර්ථයත් අපිට යටින් එනවා. ඊළඟට 8 ත්වං ඉදානි චන්දං වා සූරියං වා පස්සසි. එතනදිත් වා කියන්නේ පදේ අර්ථය යටින් අපිට එනවා. ඊළඟට 9 කස්සකෝ වාණිජස්ස හත්තං වා හත්තංච පාදංච කිප්පං දොහවති. කස්සකෝ වාණිජස්ස හත්තංච පාදංච කිප්පං දොහවති. එතකොට ච කියන මේ පදවල අර්ථය යටින් එනවා. ඊට පස්සේ 10 මිත්තස්ස පුත්තෝච ගෝපාලස්ස පුත්තෝච සායං ගාමේ කීලන්ති. වාක්‍ය 10ක් තියෙනවා. මේ වාක්‍ය 10 සිංහලයට නගන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට මේ වාක්‍යවල තිබුණු අපිට මෙතෙක් හමු නොවුණු පද මේ නිපාත පද යටතේ මේ පැහැදිලි කරගන්න පුළුවන්. අර නිපාත පද මේ ටික පාඩම් කරගන්නයි තියෙන්නේ. පළවෙනියට තියෙනවා සද්දින්.
ඊට පස්සේ සහ. එතකොට සද්දින් කිව්වත් සහ කියලා කිව්වත් අර්ථය සමග කියන එකයි. අපි කියන්නේ ඔහු සමග, ඇය සමග. අන්න ඒ වගේ අර්ථවලදී මේ සමග කියන අර්ථය ගන්න යොදන්නේ සද්දින් පදයේ එහෙමත් නැත්නම් සහ කියන පදේ. එතකොට මේ සහ පදයේ සහ සද්දින් පදයේ දෙකම සාමාන්‍යයෙන් යොදනකොට තතියා විභක්තික ඒක වචනයක් හෝ බහුවචන පදයකට පසුවයි යෙදෙන්නේ. දැන් පුරුෂයා සමග කියලා කිව්වොත් පුරුෂේන සද්දින්. එහෙම නැත්නම් පුරුෂේන සහ. පුරුෂයන් සමග කියලා කිව්වොත් පුරුෂේහි සද්දින්. එහෙම නැත්නම් පුරුෂේහි සහ. ඒ විදිහටයි එන්නේ. ඊළඟට ච ඊළඟට අපි කියලා තියෙනවා. මේ ච කියන්නේත් නිපාතයක්, අපි කියන්නේත් නිපාතයක්. මේ දෙකේම අර්ථය ගත්තොත් එක්කෝ ද එහෙම නැත්නම් අත්. දැන් අපි කිව්වොත් චන්දංච කියලා. එතකොට හඳද නැත්නම් එහෙම නැත්නම් හඳත්. අපි කිව්වත් දැන් අහං අපි කිව්වොත් මමද නැත්නම් මමත්. නැත්නම් අහංච කියලා කිව්වොත් මමද එහෙම නැත්නම් මමත්. මේ විදිහට අර්ථ කියන්න පුළුවන්. ඊළඟට වා කියන එකේ අර්ථය හෝ කියන එක. එහෙම නැත්නම් නොහොත් කියන එක. මම හෝ ඔහු නැත්නම් මම හෝ පුරුෂයා හෝ. එතකොට අහං වා පුරිසෝ වා. ඒ ක්‍රමයටයි එන්නේ. ඊළඟට තදා කියන එකේ අර්ථය එකල්හි කියන එක. ඊළඟට සදා කියන එකේ අර්ථය හැම කල්හි. ඊළඟට ඊයේ කියන එකට පාලියෙන් කියන්නේ හීයෝ කියලා. හීයෝ. ඊට උදෑසන කියන අර්ථයේදී පාලි පදේ පාතෝ. ඊළඟට හවස කියන මේ අර්ථය නැත්නම් මේ සිංහල පදේ පාලි පදේ තමයි සායන්. හවසට කියන්නේ පාලියෙන් සායන් කියලා. හෙටට පාලියෙන් කියන්නේ සුවේ කියලා. සුවේ. හොඳයි මේ ටිකත් පාඩම් කරගන්න. දැන් මේකේ මේ නිපාතවල ඇවිල්ලා තියෙන සමහර නිපාත පද උඩ වාක්‍ය 10ටත් ඇතුළත් කරලා තියෙනවා. මේකේ තියෙන මෙතන තියෙන අර්ථ බලලා ඒ වාක්‍ය සිංහලයට පරිවර්තනය කරන්න පුළුවන්. හොඳයි එහෙමනම් මේ වාක්‍ය 10ක් සිංහලයට පරිවර්තනය කරලා මේ නිපාත පදත් හොඳට මතක තියාගන්න. එහෙමනම් අද අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එතකොට අද අපි අභිධර්මී රූපාවචර විපාක සිත් සහ ක්‍රියා සිත් හැදෑරුවා. ඊට පස්සේ පාලි පාඩමට අදාළවත් අපි නිපාත පද ආදී ඉගෙන ගත්තා. මේ තුලින් රැස් කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයේ දැන කියා ගන්න අවබෝධ කරගන්නට සම්මර්ෂණය කරගන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම එකසේම හේතුපකාර වේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධිඥාන වලින් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ශක්තිය අපට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් ඒ වගේම හත් වඩා පෝෂණය කරපු දෙමව්පියන්ට ශාසනික මව්පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම ශාසනයේ බුද්ධ ශාසනය වෙනි මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කරන හැම දිනාටමත් ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. ප්‍රාර්ථනා පරිතුම් බෝධිඥාන වලින් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාකි මහේශාකි දිවිතා මණ්ඩලයටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය දැනේවා පෙනේවා. මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපින් සැපයට පත් වෙත්වා.
කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමු. ඒ වගේම මිය පරලෝ ගොස්ස පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාටමත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම කාන්තේම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේත් මේ උතුම් අභිධර්ම වැඩසටහන පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 17 වැනි අභිධර්ම වැඩසටහන සඳහා මාර්ගෝපදේශකත්වයේ සපයමින් ඒ අභිධර්ම කාරණාවන් ඊටාම මැනවින් විස්තරාත්මකව අපට වටහා ගත හැකි ආකාරයෙන් ඊටමත් නිවැරදිව නිර්වුල්ව පැහැදිලි කර දෙන්නට යෙදුනා වූ අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය ගලේවෙල ඥානදර්ශන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් මේ දුර්ලභව අපට ඉගෙන කියාගත හැකි ධර්මය මහත් ඕනෑකමින් මහත් අනුකම්පාවෙන් අපට කියා දෙමින් ජනිත කරගන්නා වූ ඒ කුසලයක් ස්වාමින් වහන්සේ කියා දෙන්නා වූ මේ ධර්මය ඉගෙන ගනිමින් නැවත නැවත අසමින් ප්‍රගුණ කරමින් ජීවිතවලට ගලපා ගනිමින් අකුසලයෙන් මිදෙන්නටත් කුසලයේ වඩා දියුණු කරගන්නටත් සංසාර දුකින් අත මිදීම පිණිසමත් මේ ධර්මය අපි ජීවිතවලට ගලපා ගන්නට වෙහෙසෙනවා. ඒ තුලින් ජනිත කරගන්නා වූ මේ සකල විපුල කුසල සම්භාරය ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනයේ පිණිසම හේතුපනිශ්‍රේ වේවා. ස්වාමින් වහන්සේගේ ගුණ පුරා ගන්නට පාරමී ධර්ම මස්තක ප්‍රාප්ත කරගන්නට ශාසනික වැඩපිළිවෙල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ උදාාරතර කුසලය එකලෙසම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උදාාරතර පින්කම ආරම්භ කරලා මේ වෙනකොට මාස 4කට අධික කාලයක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතිනවා. වැඩසටහන් 17ක් පුරාවට කාමාවචර සිත් 54 පිළිබඳවත් ඒ වගේම රූපාවචර සිත් 15 පිළිබඳවත් ආදී වශයෙන් සිත් මේ වන විට සිත් 69ක් පිළිබඳව සිත් 80 සම්පූර්ණ සිත් ප්‍රමාණය අතරින් හිත් 69ක් පිළිබඳව අපි සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා අද දවස වන විට. මේ නිසාවෙන් මං හිතන්නේ ඔබ අප සෑම සිළු දෙනාම මේ පාඩම් 17 පුරාවට රැස් කරගත් කුසල් ප්‍රමාණය අචින්ත්‍යයි අප්‍රමේයයි. ඒ වගේම මේ පින්කම දැක බලාගෙන සතුටු වුණා වූද අප විසින් අනුමෝදන් කරන පින් අනුමෝදන්ව සතුටු වුණා වූද ඒ සියලුම සත්පුරුෂ දිව්‍ය බ්‍රහ්ම සමූහයාද මේ උදාාරතර පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පත් වේවා. දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවද සැලසී මේ උදාාරතර පින්කම සෝසේ කරගෙන යන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැමි ආරක්ෂාව සලසත්වා. මේ පින්කමට සම්බන්ධ වෙන ධර්ම ඉගෙන ගන්න ඔබ අප සෑම සියලු දෙනාට දැහැමි ආරක්ෂාව සලසත්වා. මේ පින්කම සෝසේම තව চিරාත් කාලයක් පවත්වන්නට අපට උපකාර අනුග්‍රහ සලසත්වා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. එසේනම් 17 වෙනි අභිධර්ම පාඩම මේ ආකාරයෙන් අපි අවසන් කරන්නට යෙදෙනවා. මින් අනතුරුව අද දවසට නියමිත ප්‍රශ්න සාකච්ඡාමය වැඩසටහනත් ආරම්භ වෙනවා. ඒ නිසාවෙන්
නිල වශයෙන් මේ 17 වෙනි අභිධර්ම පාඩම අවසන් කිරීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු සියලු දෙනාම මාත් සමගම එක්ව. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදන්. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. ආදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛ පමුච්චතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං